සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මං ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මං ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මං ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අක්කොච්චිමං අවදිමං අජිනිමං අහාසිමි යේචතං උපනයිහන්ති වේරංතේ සංන සම්මතිති. ශ්‍රද්ධා සම්පන්න ගුණගරුක සුපින්වත්නි, ඔබ සියලු දෙනාටම කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් ලැබේවා. මේ උතුම් ගෞතම බුද්ධ ශාසනය තුලදීම චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවායි කියලා මුලින්ම හැම දිනාටම ආශිර්වාද කරන්න කැමැති. අදත් පින්වත්නි, මේ උතුම් ධර්ම දක්ෂිනාව සඳහා තමන්ගේ පූර්ණ දායකත්වය ලබා දෙනවා නොම්බර 614 පාදුක්කපාර මීගොඩ ලිපිණී පදිංචි ලොකු මානගේ රත්නායක පෙරේරා මහතා ඇතුළු පවුලේ සිළු දෙනා විසින් මේ උතුම් දේශනාවට දායකත්වයේ දරන පින්වත් ඔබ සිළු දෙනාටමත් ධර්මයේ ශ්‍රවණය කරන ලක්වාසී ලෝකවාසී ඔබ සිළු දෙනාටමත් මේ උතුම් දේශනාවත් තමන්ගේ ජීවිතයේහි ධර්ම අවබෝධය ඇති කරගෙන ඔබට මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම නිවන ප්‍රත්‍යක්ෂ කර ගැනීම සඳහා ජීවිතේට ප්‍රඥාවම පහළ වේවායි කියලා මේ වෙලාවේදී ඔබට මුලින්ම ආශිර්වාද කරන්න කැමැතියි. පින්වත්නි, අද අපේ මේ දේශනාව සඳහා මා යොදාගත් ගාථා පාඨය පින්වත් ඔබට ඊ타මත්ම හුරු පුරුදු ගාථා පාඨයක්. බොහෝ වෙලාවට ධම්මපදේ පරිශීලනය කිරීමේදී මේ ගාථාව අපිට නිරන්තරයෙන්ම මුණ ගැහෙනවා. අපට පේනවා මේ ගාථාවට අදාළ වන මූලික කාරණාවන් විශේෂයෙන් මා පාදක කරගත්තේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු මජ්ක්‍ධිම නිකායේහි සඳහන් වන උපක්ලේශ කියන සූත්‍රයේහි අන්තර්ගත වන ධර්ම පාඨයක් තමයි ඔබට අද දේශනාවට මා පාදක කරගත්තේ. විශේෂයෙන් මේ කාල පරිච්ඡේදය කියලා කියන්නෙම පොසොන් සතියක් උදා වෙච්ච කාල පරිච්ඡේදය. වෙනදට වගේම ඔබටත් ඔබේ නිවසින් රිසිසේ බැහැර වෙලා තමන්ට යම් යම් ආගමික ස්ථානවලට ගිහිල්ලා වත්පිළිවෙත් කරගන්නට, ඒ වගේම තමන්ගේ ජීවිතයේ තුළ යම් යම් ආකාරයේ හිතු මනාපෙට සමහර කටයුතු කරගන්නට බැරි වෙන කාල පරිච්ඡේදයක්. අපි දන්නවා අපේ ශාසනික ඉතිහාසයේ තුළ සඳහන් වන බොහෝ කරුණු කාරණාවන් සොයාගෙන යනකොට මේ මහින්දාගමනය පිළිබඳ බොහෝ තොරතුරු සඳහන් වෙනවා. නමුත් ඒ මහින්දාගමනයට අදාළ වන ධර්ම කාරණාවන් පිළිබඳව නෙමෙයි අද මේ දේශනාවේදී මා ඔබට වඩාත් මතු කරන්න බලාපොරොත්තු වන්නේ. එහිත් මිහිඳු මහරහතන් වහන්සේ පමණක්ම නොව ලෞතර භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තුල තථාගතයන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු ධර්ම පණිවිඩය තමයි මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට ගෙනාවේ. මේ සියලුම දේශනාවන් වල පදනම් වෙන කාරණාව තමයි මේ ලෝකයේ තුල ජීවත් වන මිනිසයන් සත්වයන් ඊ타ත්ම සාමකාමී ලෙස ගැටුමකින් තොරව ජීවත් වේ යුතුයයි කියන කාරණාව. සමාධි සිතක් ඇති කරගත්ත මිනිසෙකුට කිසිසේත්ම පින්වත්නි වමනාවක් ඇතිවන්නේ නැහැ.
තවත් කෙනෙක් එක්ක ගැටුමක් ඇති කරගන්නට. ඒ නිසා අද මේ දේශනාවට මා පාදක කරගන්නේ භාග්‍යතුන් වහන්සේගේ කාල පරිච්ඡේදය තුල කොසබෑ නුවර භික්ෂුන් වහන්සේලා අතර ඇතිවෙච්ච යම් යම් ආකාරයෙහි ආරවුලක් පිළිබඳව තමයි මේ මූලික දේශනාවට පාදක වෙන්නේ. හේතුව මොකද එවැනි කාරණාවක් මා යොදාගත්තේ කල්පනා කළේ අපට පේනවා මේ ගැටුම්කාරී ස්වභාවය කියලා කියන එක හැම සමාජ සංස්ථාවක් තුළම පැතිරලා තිබෙන කාරණාවක්. ලෝකේ බොහෝ තැන්වල රටවල් අතර ඒ වගේම ජාතීන් අතර ඒ වගේම විවිධ වර්ගවාදී කොටස් අතර ගෙවල් දොරවල් වල ආයතනවල මගතොටේදී දේශපාලනයේ තුල පාර්ලිමේන්තුව තුල මේ හැම තැනකම අපට පේනවා යම් යම් ආකාරයේහි ගැටුම් නිර්මාණ වෙලා තිබෙනවා. ඒ ගැටුම් නිර්මාණය වීම නිසාම බොහෝ මානවයාගේ ජීවිතයන් විනාශයට පත් වෙනවා. එපමණක්ම නෙමේ ස්වභාව ධර්මයේ පවා විනාශ ස්වභාවයකට පත් වෙනවා. අපිට පුළුවන්කමක් තියෙන්න අවශ්‍ය වෙනවා ලෞතර බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මය මේ කියන ගැටුම්කාරී ස්වභාවයන් නැති කර ගැනීම සඳහා ඊට අවශ්‍ය කරන මූලයේ කුමක්ද කියලා කියන කාරණාව අපට ඊ타ත්ම හොඳින් තීරුම් බේරුම් කරගන්න අවශ්‍ය වෙනවා. පින්වත්නි, නිරන්තරයෙන් අපි අවධාරණය කළ යුතු කාරණාව තමයි ඔබ ඔබේ ජීවිතයේ තුළ මේ හැම ධර්ම කාරණාවක් පිළිබඳවම ශ්‍රවණය කරන විට මේ හැම ධර්ම දේශනාවක් තුළම තිබෙන ධර්ම කාරණාවන් තමන්ගේ ජීවිතයේහි පුරුදු පුහුණු කරගන්න ඔබට හැකියාවක් තිබෙනවා නම් එසේ නැත්නම් ඒ ධර්ම කාරණාවන් ජීවිතයේ සිදුවන හැම මොහොතක් පාසාම අපට මෙනෙහි කරන්නට පුළුවන්කමක් තිබෙනවා නම් පින්වත්නි, ඒ තමයි මේ ධර්මය ඔබේ ජීවිතයට වඩාත් සමීපව වෙච්ච අවස්ථාව. ඒ නිසා හැම ධර්ම කාරණාවක්ම ජීවිතයේ උදාවන හැම මොහොතකදීම අපිට මෙනෙහි කරන්නට හැකියාවක් අවශ්‍ය වෙනවා. ඒ නිසා තමයි අපි ධම්ම විචේ කියන වචනය භාවිත කරන්නේ. සෑම ස්වාමින්වහන්සේ කෙනෙකුගේම දේශනා කරන ධර්ම කාරණාවන් තමන්ගේ මනසේ රඳවාගෙන තමන්ගේ ජීවිතයේ ඇතිවෙන සියලුම අභියෝගාත්මක දේවල් වලදී විශේෂයෙන් ගැටුම්කාරී ස්වභාවයන් ඇතිවෙන හැම මොහොතකදීම ඒ වෙලාවේදීම තමන්ගේ මනසට මේ ධර්ම කාරණාවක් මෙනෙහි කරගන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා අපිට පේනවා අපේ ජීවිතයේ තුළ මේ ගැටුම්කාරී ස්වභාවයේ తত্ত্বය බොහෝ වෙලාවට පැන නගින්නේ අපේ පුජ්‍යල సంతානයේ තුලමයි. ලෞතර භාග්‍යතුන් වහන්සේ තථාගතයන් වහන්සේ එක්තරා අවස්ථාවකදී කොසඹෑ නුවර සමීපයේහි ගෝසිතාරාමයේ භාග්‍යතුන් වහන්සේ වැඩ වාසය කරනවා. පින්වත්නි, ඔබට මේ සූත්‍ර දේශනාවට අදාළ වනම කාරණාවන් ටික පමණක් මේ දේශනාවට මම පාදක කරගන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ ඔබට ඔබේ ජීවිතය හා සම්බන්ධ කරගනිමින් ගලපා ගනිමින් මේ කරුණු කාරණාවන් පිළිබඳව බොහෝ සෙයින් ඔබට හිතන්න කල්පනා කරන්නට ඉඩකඩක් තිබෙනවා. තථාගතයන් වහන්සේ ගෝසිතාරාමයේහි වැඩ වාසය කරනකොට ඒ ආසන්නෙහි වැඩ වාසය කරපු එහෙම නැත්නම් ඒ ගෝසිතාරාමයේ ආශ්‍රිතව වැඩ වාසය කරපු භික්ෂුන් වහන්සේලා අතර එක්තරා ආකාරයක ගැටීම් සාගත ස්වභාවයක් ඇති වුණා. මේ ගැටීමට මුල් වෙච්ච කාරණාවන් පිළිබඳවත් බොහෝ වෙලාවට විවිධ අටුවා විස්තරවල සඳහන් වෙනවා. අපි හිතමු, කල්පනා කරමු මොන හේතුවක් නිසා හෝ මොන යම් හෝ කාරණාවක් පදනම් කරගෙන මේ භික්ෂුන් වහන්සේලා අතර ගැටීම්කාරී ස්වභාවයක් ඇති වුණා. කෝලහලකාරී ස්වභාවයක් ඇති වුණා. මේ ගැටීමක් ඒ වගේම කෝලහලයක් ඇතිවිච්ච වෙලාවකදී ඔබ දන්නවා යම් යම් කරුණ කාරණාවන් පාදක කරගනිමින් වාද විවාද කිරීම කරනවා. ඒ වාද විවාද කිරීමේදී බොහෝ වෙලාවට මිනිස්සු භාවිත කරන දේ තමයි වචන කියන එක. එතකොට මේ වචන නැමැති හුල් වලින් ඇනගැනීමක් සිදු කරනවා. වචන කියලා කියන්නේ බොහෝ වෙලාවට අපේ හිත සනසාලන දේවල් වගේම හිත පීඩාවකට කම්පාවකට පත්වන දේවල් බවට පත් වෙනවා. සමහර ඇත්තන්ට ඇතැම් වචනයක් වැරදිලා තමන්ගේ කනට එහෙම නැත්නම් තමන්ගේ ශ්‍රවණේ ඉන්ද්‍රියට ලැබුණොත් එහෙම ඒ මනසේ රඳවාගෙන බොහෝ කාලයක් ඒ පිළිබඳව දුක් විඳිනවා. ඒ නිසා වචන කියලා කියන්නේ අපි ඊ타ත්ම පරිස්සමින් අපි භාවිත කළ යුතු වෙනවා. ඒ වචනවල ගත යුතු කිසි දෙයක් ඇත්තේ නැහැ. පින්වත්නි, වචන කියලා කියන්නේ අපි සම්මත කරගත්ත දෙයක්. ඒ වචනවල කිසිදු හරයක් ඇත්තේ නැහැ.
අපි විවාහයේ තුල භාවිතයට ගැනීම සඳහා තිබෙන දෙයක් මිසක්කා නමුත් අපිට එහි ඒවා ග්‍රහණය කරගෙන අපිට ඒ ඔස්සේම ගමන් කරන්නට කිසිම හේතුවක් ඇත්තේ නැහැ. වටිනාකමක් ඇත්තේ නැහැ. එතකොට බලන්න මේ දේශනාවේදී අපිට පාදක කරගන්න පුළුවන් දෙයක් තමයි එකිනෙකා කෝලාහල කර ගැනීම සිද්ධ කරනවා. වචන වලින් තමයි මේ ඇන ගැනීම කියන එක සිදු කරන්නේ. ඔබට පේන්න ඇති සමහර වෙලාවට ඒ වචන පාවිච්චි කරන ස්වභාවයේ తত্ত্বය. එකිනෙකාගේ තිබෙන්නා වූ ස්වභාවයේ මානසික ස්වභාවයේ తত্ত্বය, ඔවුන් ජීවත් වන පරිසරය, වටපිටාව මේ බොහෝ දේවල් එකිනෙකා භාවිත කරන වචන මගින් පින්වත්නි හඳුනා ගන්නට අපට හැකියාවක් තිබෙනවා. ඔබ දන්නවා සමහර වෙලාවට පාර්ලිමේන්තුවේ ජීවත් වන පිරිස ඒතු සමහර කාරණාවන් පිළිබඳව වාද විවාද කරනකොට ඔවුන් භාවිත කරන වචනවල තිබෙන්නා වූ කටුක ස්වභාවය කොයි වගේද කියලා. ඒ වගේම සමහර වෙලාවට බොහොම නූගත් පිරිසක් ජීවත් වන සමහර වෙලාවට ග්‍රාම්‍ය පරිසරයක එහෙම නැත්නම් බොහෝ දෙනෙක් එකට එක්කහු වෙලා ඊ타ත්ම කුඩා ප්‍රදේශයක ජීවත් වන පිරිස්වල භාවිත කරන වචන, ඒ දරුවන් භාවිත කරන වචන යම් කාරණාවක් සිද්ධියක් ඇති වුණාට පස්සේ ඒ සිද්ධිය ඇතිවීමේදී බොහෝ වෙලාවට ඒත් පාවිච්චි කරන වචන කොයිතරම්නම් කටුක ස්වභාවයක් තිබෙනවාද? පින්වත්නි මේ වචන කියලා කියන්නේ බොහෝ වෙලාවට මේ ගහකොළ සතා සියපා වගේ ජීවිතයට පවා බලපානවා. අපට පේනවා තිරිසන් සතෙක් වුණත් නරක නපුරු වචනයක් අහන්න කිසිසේත් මේ සතා කැමැත්තක් දක්වන්නේ නැහැ. මේ ගහකොළ සතා සියපාවට පවා මේ දේ දැනෙනවා. අපි හැමදාමත් ඔබ ජීවත් වන පරිසරයේ තුල, ඔබ ජීවත් වන ගෙදර තුල, ඒ වටපිටාවේ ගස්පලන් වලට බාදරෙන් ලිංගතු සෙනෙහසින් කතා කරන්න ඔබ ඒවට ප්‍රියමනාප භාවයක් දක්වන්න ඒ පරිසරයේ තුල පවා පින්වත්නි යම් ආකාරයක සංවේදී බවක් දැනෙනවා. ඔබ දන්නවා මේ පොසොන් කාල පරිච්ඡේදයේ තුල මිහිඳු මහරහතන් වහන්සේ මිහින්තලාවට වැඩම කළාට පස්සේ අටසැටලනක් තුල භික්ෂුන් වහන්සේලා භාවනා යෝගීව වැඩ වාසය කළා. ඒ විතරක්ම නෙමෙයි, ඒ අක්කර දහස් ගණනක් ප්‍රදේශයේ පුරාවටම ගස්කොළන් හැමතැනකම පැතිරලා තිබුණා. ඔය මිහින්තලයට යනකොට මිහින්තලයේහි දෙවෙනි මළුවේදී මිහින්තලා කතිකාවත කියලා පෝරු ලිපියක් තිබෙනවා. ගලකින් කොටපු සෙල් ලිපියක් තිබෙනවා. මේ සෙල් ලිපියේහි මිහින්තලාවේහි ජීවත් වෙච්ච පිරිස පාලනය කරපු හැටි, ඒ ඇත්තන්ට පඩිනඩි ගෙවපු හැටි එහි සඳහන් වෙනවා. පින්වත්නි ඒ ස්ථානයේහි ඒ සෙල් ලිපියේ සඳහන් වෙනවා ඒ පරිසරය තුළ තිබෙනා වූ ගස්කොළන් පවා ආරක්ෂා කරගත යුතු ආකාරය. විශේෂයෙන් මීගස් වගේ ගස් ආරක්ෂා කරගත යුත්තේ කොහොමද කියන එක පිළිබඳව සඳහන් වෙනවා. ඒත් අපිට බලන්න කොච්චර වටිනාකමක් තිබෙනවද? හේතුව මොකද? මේ ගස්කොළන් වලට පවා මිනිසුන්ගේ චින්තනය කියන එක ගොඩාක් බලපානවා. බොහොම කටුක නපුරු මිනිසු ජීවත් වන පරිසරයක් තුල ගස්කොළන් වල පවා යම් ප්‍රේමනාප ස්වභාවයක් ඇත්තේ නැහැ. නමුත් මෛත්‍රී සහගත චේතනාවකින් යුක්තව ජීවත් වන මිනිසු වාසය කරන ස්ථානවල ඒ වටපිටා පරිසරයේ පවා ගස්කොළන් පවා පුදුමාකාර විදිහේ ප්‍රේමනාප ස්වභාවයක් තිබෙනවා. ඔබ දන්නවා සමහර වෙලාවට සමහර ඇත්තන්ගේ නිවෙස් වලට ගියපුවාම ඒ නිවෙස් වලට යන්නට මත්තෙන්ම වටපිටා පරිසරයේ ගස්කොළන් වල තිබෙනා වූ ප්‍රේමනාප ස්වභාවය ගේ තුල ජීවත් වන ඇත්තන්ගේ සිතුවිලි ගැනත් යම් ආකාරයක අපිට හැඟීමක් අදහසක් අපිට මතු කරගන්නට හැකියාවක් තිබෙනවා. ඔය බොහෝ ආර්ය උතුමන් වහන්සේලා තමන් වහන්සේලාගේ මනස වඩන්නට කර්මස්ථාන අරගෙන භාවනා කරන්නට කැලේට ගියපු තැන්වලදී අපට පේනවා මේ බොහෝ පරිසරයන් යම් යම් ආකාරයේ ඊ타මත් මික්මිනින් වෙනස් වීමට ලක් වෙනවා. ඒ ස්වභාව ධර්මයට යම් ආකාරයක අධිග්‍රහිත වෙන්න දෙවියන්ගේ ඇල්ම බව පවා ලබා ගන්නට බොහෝ වෙලාවට හේතු වෙනවා. ඒ නිසා එකිනෙකා අතර ප්‍රියමනාප විදියට කතා බහ කරනකොට ඒ ප්‍රියමනාප විදියට කතා කරන පරිසරය කියලා කියන්නේ පුදුමාකාර විදිහේ සුන්දර පරිසරයක් බවට පත් වෙනවා. ඔබ දන්නවා අපේ සිත පිළිබඳව බොහෝ වෙලාවට මේ ධර්මයේ තුල විග්‍රහ කරන්නේ තථාගතයන් වහන්සේගේ ධර්මයේ කියලා කියන්නෙම මනෝ පුබ්බංගමා ධම්මා, මේ සියලුම ධර්ම කාරණාවන් වලට මුල් වෙන්නේ මනසමයි. මනසේ තිබෙනා වූ සිතුවිලි ස්වභාවයමයි. නරක සිතකින් යම් ක්‍රියාවක් කළොත් නරක ඵල විපාක අපට ලැබෙනවා. හොඳ සිතකින් යම් ක්‍රියාවක් කළොත් අපිට ඒ හොඳ සිතුවිලින් කරපු ක්‍රියාවේ ඵල විපාකත් අපිට ලැබෙනවා. අපි කරපු කුසල කර්මයන්ට අනුකූලව තමයි අපේ භව ගමන බොහෝ දේවල් තීන්දුව තීරණය වෙන්නේ.
මේ ආත්මයේ තුලදී ඔබේ ජීවිතේ ගමන තුල ඔබ බලාපොරොත්තු වන බොහෝ කාරණාවන් සිදුවන්නේත් ඔබ කරන කුසල කර්ම එහෙම නැත්නම් හොඳ නරක ක්‍රියාවන් මගින්. මේ සියලුම කාරණාවන් වලට පින්වත්නි මුල් වෙන්නේ අපි දන්නවා අපේ මනසමයි. ඒ නිසාද ලෝකේ බොහෝ වෙලාවට විදේශ රටවල් වලත් මේ මනස පිළිබඳව පරීක්ෂණ කිරීම කරනවා. මනස කියලා කියන්නේ අරූපී ධර්මතාවක්. ඒ නිසා මේක අල්ලලා අපිට කූඩු කරගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. හැබැයි ධර්මයේ තුල පෙන්නනවා මනසේ පිහිටීම කොයි වගේ තැනකද තියෙන්නේ කියලා. ඔබ දන්නවා දුරංගමං ඒකචරං අසරීරං ගුහාසයන් මේ වගේ ඈත තිබෙන්නා වූ අරමුණු අපිට ළඟා කරගන්න පුළුවන්. සමහරලාට සමහර ඇත්තෝ වැරදි විදිහට අර්ථකථනය කිරීමක් කරනවා. සිත ඈතට ගමන් කරනවා කියලා. නෑ පින්වත්නි, ඈත තියෙන අරමුණක් මේ සිතට ග්‍රහණය කරගන්නට පුළුවන්කමක් තිබෙනවා. ගුහාවක් වගේ තැනක වාසය කිරීමක් කරනවා. ඒ නිසා මේ සිතුවිලි වල තියෙන ස්වභාවයත් ඒ වගේම චිත්ත තරංග පිළිබඳවත් අද පරීක්ෂණය කිරීම කරනවා. ඇමරිකාවේ ඉතාමත්ම ප්‍රකට ස්ථානයක් තිබෙනවා පින්වත්නි මේ චිත්ත තරංග පිළිබඳව සිතුවිලි පිළිබඳව පරීක්ෂණ කරන ආයතනයක්. ඔය අන්තර්ජාලයට ගියාට පස්සේ අපට ඒ පරීක්ෂණ ආයතනය හොයාගන්නට පුළුවන්කමක් තිබෙන Research Institute of Brain Waves කියලායි ඉංග්‍රීසි භාෂාවෙන් සඳහන් වෙන්නේ. එනිසා අපිට පේනවා නූතන ලෝකයේ විද්‍යාත්මක විදියට බොහෝ පරීක්ෂණයන් කරනකොට මේ පරීක්ෂණයන් මීට අවුරුදු 2500කට ඉස්සරලා ලෞතර බුදුරජාණන් වහන්සේ සිද්ධ කළා. තමන් වහන්සේගේ ඥාණයෙන් මේ සියලුම සිතුවිලි වල තියෙන ස්වභාවය දැක්කා. ඒතකොට මේ සියලුම සිතුවිලි වල තියෙන ස්වභාවය ඒව හටගන්නේ කොහොමද? ඇති වෙන්නේ කොහොමද? පවතින්නේ කොහොමද? නැති වෙන්නේ කොහොමද? යම් ආරම්මණයක් තමන්ගේ සිතට ඇති වුණාට පස්සේ සිතුවිලි වල ස්වභාවය කොහොමද? භවංග සිතක් කොහොමද ඇති වෙන්නේ? මේ කියන සියලුම දේවල් තථාගතයන් වහන්සේ තමන්ගේ ඥාණයෙන් විග්‍රහ කළා. ඒ නිසා අපට පේනවා ලෝකයේ තුල බොහෝ වෙලාවට යම් යම් ප්‍රශ්නකාරී ගැටලුකාරී ස්වභාවයන් නැති වෙනකොට ඒ ප්‍රශ්නකාරී සහ ගැටලුකාරී ස්වභාවයන් නැති වෙන්නෙම පුච්චල මනස තුලමයි. ඒ නිසා ගැටුමක් ඇතිවෙච්ච තැනක මිනිස්සු ජීවත් වෙන්න ප්‍රේමනාප භාවයක් ඇති වෙන්නේ නැහැ. ඔයත් හිතන්න කල්පනා කරන්නට මේ ගෝසිතාරාමේ වැඩ වාසය කරපු භික්ෂුන් වහන්සේලා මේ විදියට එකිනෙකා අතර කලකෝලහල කරමින් කටයුතු කරනකොට තවත් භික්ෂුන් වහන්සේ කෙනෙක් භාග්‍යතුන් වහන්සේ සමීපයට ගිහිලා සඳහන් කළා ස්වාමීනි ගෝසිතාරාමේ වැඩ වාසය කරන භික්ෂුන් වහන්සේලා සියලු දෙනා වහන්සේම එකට එක්කහු වෙලා කිසියම් කාරණාවක් පදනම් කරගෙන එකිනෙකා අතර කලකෝලහලයක් සිදු කරගෙන තිබෙනවා. වචන භාවිත කරනවා. බොහොම නපුරු වචන භාවිත කරනවා. එකිනෙකා වචන නැමැති ආයුධ වලින් ගහ ගැනීමක් සිදු කරනවා. ඒ වෙලාවේදී තථාගතයන් වහන්සේ ස්ථානෙට බඩම කරලා භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කරනවා මහණෙනි මේ වැඩේ කරන්න එපා. ඒක නුසුසුසු ක්‍රියාවක්. දබර කරගන්න එපා. කලකෝලහල කරගන්න එපා. මේ කෝලහල කරගන්න නැතුව ඒ වගේම විරුද්ධව වාද විවාද කරන්නේ නැතුව ඔබ වහන්සේලා වැඩ වාසය කරන්න. මට නම් මේ දේශනාව සිද්ධ කරන වෙලාවේදී පින්වත්නි මට දැනිච්චිම කාරණාව තමයි ඔබ දන්නවා සමහර වෙලාවට ඔබේ දරුවන් අතර වාද විවාද වීම සිදු වෙනවා. නිවසක් ගත්තට පස්සේ නිවස අභ්‍යන්තරය තුළ ජීවත් වන දරුවන් සමහර වෙලාවට මොන හරි කාරණාවක් පදනම් කරගෙන බොහෝ වාද විවාද කරගන්න අවස්ථාවන් තිබෙනවා. ඒ වාද විවාදන් කරගන්නකොට සමහර වෙලාවට අවුරුදු ගණනාවක් තිස්සේ ඒ වාද විවාදේ යනවා. තරුණ වයසේ ජීවත් වන දුවෙක් පුතෙක් කිසියම් කාරණාවක් නිසා වාද විවාද කරගන්නවා. දේපල නිසා වාද විවාද කරගන්නවා. අම්මා තාත්තගේ මිල මුදල් බෙදා ගන්නට බැරිව වාද විවාද කරගන්න අවස්ථා තියෙනවා. ඉතින් මේ බොහෝ වෙලාවකදී අපිට පේනවා අපේ වැඩිහිටි අම්මලා තාත්තලා එවැනි අවස්ථාවකදී මෙදිහත් වීමක් සිදු වෙනවා. ඒ මෙදිහත් වෙලා අම්මලා තාත්තලා කියනවා නේ දුව පුතේ කොහොම වාද විවාද කරගන්න එපා. ભેද බින්න වීමක් ඇති කරගන්න එපා. ඒක ගැලපෙන්නේ නැහැ. අපේ පවුලට ගැලපෙන්නේ නැහැ. අපේ පැවැත්මට ගැලපෙන්නේ නැහැ. මෙන්න මේ වගේම ස්වභාවයක් නේද අපිට පේන්නේ ලෞතර භාග්‍යතුන් වහන්සේ අර භික්ෂුන් වහන්සේලා සමීපයට වැඩම කරලා ඒ භික්ෂුන් වහන්සේලාට ආවාද කරන්නේ මහණෙනි ඔය වැඩේ කරන්න එපා. ඔය විදිහට වාද විවාද කරන්න එපා. කලකෝලහල කරගන්න එපා. විරුද්ධව කටයුතු කරන්න එපා. ඒ වෙලාවේදී හිටපු භික්ෂුන් වහන්සේ කෙනෙක් ලෞතර බුදුරජාණන් වහන්සේට සඳහන් කරනවා ස්වාමීනි ඔබ වහන්සේ මේ ගැන කලබල වෙන්න එපා. තථාගතයන් වහන්සේ වෙහෙසටපත් වෙන්නත් එපා. ඔබ වහන්සේගේ යම් ආකාරයක ඵල සමාපත්තියක් තිබෙනවා නම් ඔබ වහන්සේ ඵල සමාපත්තියෙන් යුක්ත වැඩ වාසය කරන්නට අපි මේ ප්‍රශ්නේ එක පැත්තකින් අපි බේර ගන්නම්. බලන්න මොනතරම් නොහික්මුණු වචන කීපයක් මේ සඳහන් කරන්නේ.
අපි සමහර වෙලාවට අපේ දරුවොත් අම්මලා තාත්තලාට කියනවා අම්මා පැත්තකටලා ඉන්න තාත්තා පැත්තකටලා ඉන්න අපි මේවා බේරගන්නම් අපිට බේරගන්න පුළුවන්කමක් තියෙනවා අම්මලාට මේවා බේරන්න බෑ තාත්තලාට මේවා බේරන්න බෑයයි කියලා කියනවා. මම මේ කිව්වේ පින්වත්නි මේ කියන කාරණාව මුළු සමාජ සංස්ථාවක් පුරාවටම අපිට පේනවා හැම තැනකම පැතිරිච්ච කාරණාවක් බවට පත් වෙලා තිබෙනවා. ඔයත් හිතන්න එපා මේක නිවසක පමණක් තිබෙන කාරණාවක් කියලා. බොහෝ නිවෙස්වල මේ කාරණාවන් තිබෙනවා. විවිධ සමාජ ආයතන ගත්තට පස්සෙත් සමාජ ආයතනවලත් පින්වත්නි මේ කාරණාව මේ විදිහටම දකින්නට පුළුවන්කමක් තිබෙනවා. වැඩිහිටියන්ගේ මැදිහත් වීම කියලා කියන එක බොහෝ වෙලාවට සිද්ධ කරනකොට අපිට පේනවා එවිනි ප්‍රශ්න සහ ගැටලුකාරී ස්වභාවයන්ට සමහර වැඩිහිටියන් අත ගැසුවට පස්සේ අපිට පේනවා සමහරලාට ජනමාධ්‍යෙන් පවා වාර්තා කරලා තිබෙනවා අම්මලා තාත්තලා සමහරලාට ඒ තැන් වලට ගිහිල්ලා මේ ප්‍රශ්න විසඳන්න ගියාට පස්සේ ගුටි කන අවස්ථාවන් සමහර ඇත්තන්ගේ ජීවිතයන් පවා නැති වෙන අවස්ථාවන් පිළිබඳව අපිට දකින්නට පුළුවන්කමක් තිබෙනවා. ඒතකොට අම්මලා තාත්තලාට ජීවිතය තුළ ලොකු කම්පනයක් ඇති වෙනවා කනගාටුවක් ඇති වෙනවා. පින්වත්නි ලෞතර භාග්‍යතුන් වහන්සේ අවස්ථා තුනකදීම මේ භික්ෂුන් වහන්සේලාට අවවාද කරනවා. ඒ අවවාද කරන්නේ මහණෙනි ඔය වැඩේ කරන්න එපා වාද විවාද කරන්න එපා. එකිනෙකා සමගිව ජීවත් වෙන්න. මෙහිම දෙතුන් වතාවක් අපිට පේනවා කිසියම් අවස්ථාවකදී අවවාදයක් කරනකොට අපේ ජීවිතය තුළ එක්තරා ආකාරයක කලකිරීම සහගත ස්වභාවයක් තිබෙනවා. මේ කාරණාව පින්වත්නි ඔබට මා විග්‍රහ කරලා දෙන්න යනකොට බලන්ට මට අවශ්‍යතාවක් තිබෙනවා නූතන ලෝකයේ පින්වත්නි මේ ගැටුම් කළමනාකරණය පිළිබඳව විෂයක් විතර ඉගෙනීම සිදු කරනවා. ගැටුම් කළමනාකරණය කරන්නේ කොහොමද කියන එක රටවල් අතර ජාතීන් අතර යම් යම් ආකාරයේ ගැටීමක් ඇති වෙනකොට ඒ ගැටීම් කොහොමද කළමනාකරණය කරන්නේ. ඉතින් මේව බොහොම සමාජ විද්‍යාත්මක විදියට මානව විද්‍යාත්මක විදියට සමහර කාරණා විග්‍රහ කරලා තියෙනකොට මේ වගේ තියෙන මූල බීජය හොයාගන්න අවශ්‍ය වෙනවා. මේ මූල බීජය හොයාගන්න එක ලෞතර බුදුහාමුදුරුවෝ අපට කියලා දීලා තියෙනවා. අපිට පේනවා මේ තථාගතයන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ වර්තමාන ලෝකයේට විශේෂයෙන් මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා මේ ධර්මයේ දේශනා කරනකොට මේ මූලික දේශනාවන් තුළ පාදක කරන්නේම මනුෂ්‍යයාගේ චිත්තසංතානය තුළ තිබෙන්නා වූ ලෝභයත්, දේශයත්, මෝහයත් කියලා කියන සිතුවිලි කළමනාකරණය කරගන්න අවශ්‍ය කරන මූලික කාරණාවන් තමයි සඳහන් කරලා තිබෙන්නේ. අපි දන්පැන් පූජා කළා, සිල් රැකලා මේ සියලුම දේවල් තුළ අපි සිද්ධ කරන්නේම පුංචි කාලේ ඉඳලා පුංචි දරුවන්ගේ මනස තුළ පවා මේ සංවරශීලී ස්වභාවය කියලා කියන එක ඇති කරන එක. වැඩිහිටියන්ගේ ජීවිතය තුලත් පින්වත්නි ඒ කළමනාකරණේ ආධ්‍යාත්මික කළමනාකරණය අවශ්‍ය වෙනවා. ඒ නිසා අපිට ධර්ම පණිවිඩය තව තවත් මේ සමාජය තුළ ව්‍යාප්ති කරන්න අවශ්‍ය වෙනවා. ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්ම පණිවිඩය රැගෙන ආපු මිහිඳු හාමුදුරුවන්ගේ ධර්ම පණිවිඩය අපිට පේනවා අපේ ජීවිතෙන් සමහරලාට බොහෝ වෙලාවට ඈත් වෙලා යනවා. මට සඳහන් කරන්න අවශ්‍ය වෙන්නේ මා මුලින් සඳහන් කළ ආකාරයකට ලෝකේ සමහර වෙලාවට දැන් විෂයක් විදියටම මේ ගැටුම් කළමනාකරණය කියලා කියන විෂය පින්වත්නි ඉගෙනීම සිද්ධ කරනවා. සාමාන්‍ය විවහාරයේදී ගැටුම කියලා කියන පදයට අමතරව පාවිච්චි කරන වචන කීපයක්ම තියෙනවා. අපි දන්නවා අපිට කියන අපේ කනට ඇහෙන ඒ වගේම පොත්පත්වල සඳහන් වන වචන කීපය ආරවුල කියලා කියනවා, අරබුදය කියලා කියනවා, සටන කියලා කියනවා, ප්‍රචණ්ඩත්වය කියලා කියනවා. මේ ඔක්කොම අරගෙන බැලුවට පස්සේ මේ සියලුම දේවල් තුළ අපිට පේන්නේ කිසියම් කාරණාවක් කිසියම් සිද්ධියක් පදනම් කරගෙන මේ ගැටුම්කාරී ස්වභාවයක් එහෙම නැත්නම් නොසන්සුන්කාරී ස්වභාවයක් ජීවිතය තුළ මානව ජීවිතය තුළ ඇතිවීමක් සිදුලා තිබෙනවා. මේ පිළිබඳව සමහර වෙලාවට ගැඹුරින් හොයාගන්න අවශ්‍ය වෙනකොට කවුරු හරි කෙනෙක් මේ ධර්මයේ ශ්‍රවණය කරනකොට විද්‍යාර්ථයෙක් වෙන්න පුළුවන්, පරීක්ෂකෙක් වෙන්න පුළුවන්. එවැනි කෙනෙකුට තව තවත් මේ කාරණාවන් පිළිබඳව ගොඩාක් හොයන්නට පුළුවන්කමක් තිබෙනවා. මේ ගැටුමක් කියලා කියන්නේ කුමක්ද කියන එක පිළිබඳව හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජෝහාන් ගැල්ටුන් කියන මහාචාර්යවරයා විසින් අර්ථකථන කීපයක්ම පින්වත්නි සඳහන් කරලා තිබෙනවා. මේ ගැටුමක් නිර්මාණය වීමේදී බලපාන එහි තිබෙනා ව්‍යුහය පිළිබඳව, චර්යාව පිළිබඳව, ඒ වගේම ආකල්ප පිළිබඳව එතනදී ගොඩාක් විග්‍රහයක් කරලා තිබෙනවා. ඒ නිසා අපිට මේ විග්‍රහයන් එක්ක තථාගතයන් වහන්සේගේ මේ ධර්ම විග්‍රහය ගලපලා බලනකොට බුදුහාඳුරගේ ධර්මයේ තුළ ඊ타ත්ම පැහැදිලිව පින්වත්නි අපට පේනවා මේ විග්‍රහය ඊ타ත්ම මැනවින් සිද්ධ කරලා තිබෙනවා. ඊ타ත්ම ලේසියෙන් පහසුවෙන් අපිට මේක අවබෝධ කරගන්නත් පුළුවන්කමක් තිබෙනවා. අර ලොකු වචන පාවිච්චි කරලා සමහර වෙලාවට මිනිස්සු මුලාවකටපත් වෙනවා.
ඒ වචන පාවිච්චි කරන්න අපට පේනවා යම් යම් ආකාරයෙන් අපිට ලොකු බයක් සැකක් ඇති වෙනවා. නමුත් අපට පේනවා එකම ක්‍රියාවලියක් තුළ තමයි මේ බොහෝ දේවල් එක්තරා ආකාරයකට යම් යම් ආකාරයෙහි යම් යම් සිදුවීම් ඇති වෙන්නේ. එතකොට මේ ගැටුමක් ඇති වෙන්නේ ඇයි? මේ ගැටුමක් ඇතිවීම සඳහා භික්ෂුන් වහන්සේලාටත් කිසියම් කාරණාවක් බලපෑවා. ගැටුමක් ඇතිවීම සඳහා ගොඩාක් වෙලාවට බලපානවා තමන්ට යම් කිසි දෙයක් අයිතිවාසියම් කියන්න ගන්න උත්සාහය. සමහර වෙලාවට යම් යම් සාරධර්ම කාරණාවන් පිළිබඳව ගැටුම් ඇති වෙනවා. එතකොට තමන්ට යම් යම් ආකාරයේ යම් දෙයක් ලබා ගැනීමේ පරමාර්ථයෙන් යුක්තව තමන්ට අයිතිවාසිකම් කියලා කියනකොට එවැනි තැන්වලදී අපිට පේනවා පින්වත්නි බොහෝ වෙලාවට මේ ගැටුම්කාරී ස්වභාවයන් කියලා කියනවා ගොඩාක් වෙලාට ඇතිවීමක් සිදු වෙනවා. මිනිසුන්ගේ ජීවිතයේ තුළ යම් යම් ආකාරයේහි අපේක්ෂා බංගත්වයක් ඇති වෙනකොට ඒ අපේක්ෂා බංගත්වය කියලා කියන්නේ බලාපොරොත්තු වන දේවල් ඉටු නොවන නිසා සමහර වෙලාවට ගැටුම්කාරී ස්වභාවයන් නැති වෙන්නට පුළුවන්කමක් තිබෙනවා. දැන් මේ කොහොම වුණත් මේ හැම ගැටුම්කාරී ස්වභාවයක් අරගත්තත් මේ ගැටුම්කාරී ස්වභාවය නිසා මේ සියලුම දේවල් ගොඩ නැගින්නේ කොහෙද? Tamanගේ මනස තුළමයි ගොඩ නැගෙන්නේ. අපි හොඳට හඳුනා ගන්නට අවශ්‍ය වෙනවා සෑම ගැටුමකම තියෙන මූලිකම කාරණාව තමයි අපේ මනස තුළ ගොඩ නැගින්නා වූ ක්ලේශ ධර්මයන්. ඒකයි මේ උපක්ලේශ කියලා කියන සූත්‍ර දේශනාවටත් මේ නම විශේෂයෙන් පින්වත්නි පාදක කර ගැනීමක් සිදු කළා තිබෙන්නේ. ලෝකයේ තුල ගැටුමකටම ප්‍රධාන හේතුවක් තිබෙනවා. ඒ හේතුව තමයි අපට පේනවා ධර්මයේ තුල සඳහන් කරන කාරණාවක් තිබෙනවා. ඒ ධර්මයේ තුල සඳහන් කාරණාවක් තමයි කාමය කියලා කියන්නේ අපි කැමැත්තක් දක්වන එක. අපි කියන ලෝභ සහගත සිතක් ඇති කරගන්නවා. Tamanගේ පැත්තට ආකර්ෂණය කරගන්න තමයි හැම වෙලාවක් තුලදීම අපි උත්සාහ කිරීමක් කරන්නේ. ඒ කියන්නේ අපි කැමති දේවල් අපට අපේ ජීවිතයට සමීප කරගන්න හැම වෙලාවක් තුලදීම උත්සාහ කරන්නේ මට මටමයි අයිති කියලා කියන ආකාරයකට. මටමයි මේ ප්‍රේමනාප භාවයේ තිබෙන්නේයි කියලා කියන හැඟීමින් යුක්තව සමහර කාරණාවන් Taman සන්තක කරගන්න උත්සාහ කිරීමක් කරනවා. නමුත් අර දේශ සහගත සිතක් මිනිස්සෙකුගේ ජීවිතය තුළ ඇති වෙනකොට හැම වෙලාවක් තුළදීම සිද්ධ කරන්නේ Tamanගෙන් යම් දේවල් ඈත් කරන්න ගන්නා උත්සාහය. ඔබට පේනවා ඔබට ඔබේ ජීවිතයේ තුළ යම් දේවල් ඈත් කරන්න ගන්නා උත්සාහය කොච්චරද කියලා. අපි අකමැති දේවල් හැම වෙලාවක් තුළදීම පින්වත්නි අපෙන් ඈත් කරන්න අපි උත්සාහ කිරීමක් කරනවා. එතකොට මේ මත ගැටුමක් කියන එකක් නිර්මාණය වෙනවා. එක්කෝ Tamanට මේවා දේවල් අයිති කරගන්න ඕනේ. අනිත් අය එතනින් එළවා දමන්න ඕන අයින් කරන්න ඕනේ. මෙන්න මේ කියන මූලික මනෝභාවයේ මනෝසිතවිලි ඇති කරගත්තට පස්සේ අපේ මනස තුළ තමයි මේ සියලුම ගැටුම්කාරී ස්වභාවයන් පින්වත්නි දකින්නට පුළුවන්කමක් තිබෙන්නේ. ඔය ඒත්තු දන්නවා අපේ මනසට ඇතිවෙන්නා වූ මෙවැනි ක්ලේශ ධර්මයන් අර වත්තුපම සූත්‍ර දේශනාවේ සඳහන් කරපු ආකාරයකට 16 ආකාරයකට මේ සිතුවිලි මේ උපක්ලේශ ධර්මයන් අපේ මනසට යොමුවක් වෙනවා. කිසියම් කෙනෙකුට Tamanගේ ජීවිතයේ දිහා අරගෙන බලනකොට අවිජ්ජාව, එහෙම නැත්නම් දැඩි ලෝභය, කෝපය, ඒ වගේම දැඩි කෝපය, ඒ වගේම ගුණමකකම, ඒ වගේම බද්ධ වෛරය, ඊර්ෂ්‍යාව, ඒ වගේම මසුරුකම, චාටු බව, කපටි බව, තදගතිය, මානය, ඒ විතරක් නෙමෙයි දැඩි මානය, මත්වීම, ප්‍රමාදය, ක්‍රෝධය, දැඩි කෝපයේ වගේ දේවල් මේවා එකින් එක අරගෙන ගලපාගෙන බැලුවොත් එහෙම Tamanගේ ජීවිතය තුළ කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියලා. ඒකට ඔබට මේ කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියලා කියන කාරණාව පින්වත්නි හොඳට හොයාගන්නට පුළුවන්කමක් තිබෙනවා. ඔය නම් වශයෙන් සඳහන් කරපු සියලුම දේවල් අපේ සිත තුළ උපදින්නා වූ සිතුවිලි. ඒකට අකුසලයට බර වෙච්ච සිතුවිලි. එතකොට ඔබ ඒ සියලුම ක්ලේශ ධර්මයන්ගෙන් ඔබේ මනස එක්තරා ආකාරයකට පිච්චීමකට ලක් වෙනවා. ලෝකයේ තුල මිනිස්සු නිවෙනවා යයි කියලා කියන්නේ ඔන්න ඔය කියලා කියන උපක්ලේශ ධර්මයන්ගෙන් අපේ සිත බේරා ගන්නට අපි උත්සාහ කිරීම. ඒක මිනිස්යාගේ චිත්තසංතානය තුළ ඇතිවෙන්න ඒ එක්තරා ආකාරයකට පීඩාකාරී ස්වභාවයක් ඇති වෙනවා. ඒ වගේම ගැටුම්කාරී ස්වභාවයක් ඇති වෙනවා. ගිනි ගන්න ස්වභාවයක් ඇති වෙනවා. මේ සීලම දේවල් ඇති වෙන්නේ කොහෙද? Tamanගේ මනස තුළමයි. මගේ මතකයට නැගෙනවා අර විසාකා දියණියට Tamanගේ පියතුමා අවවාදයක් දුන්න අවස්ථාව. ඒ අවවාදය දුන්නේ වෙලාවේදී කියපු දෙයක් තමයි විවාහයට යන්න ඉස්සලා දියණිය ඔබ මතක තියාගන්න ඇතුලේ තියෙන ගිනි පිටට දෙන්න එපා, පිට තියෙන ගිනි ඇතුලට ගන්න එපා කියලා කිව්වා. එතකොට මේ ගිනි කියලා සඳහන් කළේ මොකක්ද? ගෙයක් ඇතුලේ යම් ආකාරයක ඇතිවෙනා වූ ගැටුමක්, ප්‍රශ්නයක්. ඒ ගෙයක් ඇතුලේ ඇතිවෙනා වූ ගැටුම සහ ඒ සියලු දේවල් කියලා කියන්නේ මේ ක්ලේශ ධර්මයන් යම් ආකාරයක ගිනිගත ස්වභාවයකට පත් වීම.
එතකොට සාමාන්‍යයෙන් ගින්නක් ඇති වුණාට පස්සේ ඒ ගින්නෙන් යම් ගයක් තුරක් පිච්චිලා විනාශ ස්වභාවයට පත් වෙන්න පුළුවන්. ඒක එතනින් ඉවරයි. හැබැයි මිනිස්සෙකුගේ චිත්තසංතානය තුළ කිසියම් ආකාරයක ගින්නක් ඇති වුණොත් එහෙම, දේශ ගින්නක් ඇති වුණොත් එහෙම ඒ ගින්න අවුරුදු ගණනාවක් තිස්සේ මිනිස්යාගේ චිත්තසංතානය තුළ තිබෙනවා. ඒ නිසා ගිනි කියලා කියන්නේ පිච්චෙන දේවල්. මිනිසුන්ගේ ජීවිතය තුළ ගැටුම්කාරී ස්වභාවයක් තිබෙනවා කියලා කියන්නෙම පින්වත්නි, ඒක ගින්නක් බවටම පත් වෙනවා. ඒ ගින්න නිසාම අපේ ශරීරය තුළ යම් යම් ආකාරයේ වෙනස් වීම් ඇති වෙනවා. ඔයත් හිතන්ට යම් ආකාරයකින් Tamanගේ ජීවිතේට යම් ආවේගකාරී ස්වභාවයක් ඇති වෙනවා. තරහක් ඇති වෙනවා, ක්‍රෝධයක් ඇති වෙනවා, වෛරයක් ඇති වෙනවා, පටිඝ සිතක් Tamanගේ සිත තුළ ඇති වෙනවා. අකමැති පුජ්‍යලෙක් වස්තුවක් දකිනකොට ඒ පුජ්‍යලයා පිළිබඳව වෛරී සහගත චේතනාවක් ඇති වෙනවා. ඒකට ගැටුම් වලට ගොඩාක් වෙලාට මේ කියන මූලික සිද්ධීන් පින්වත්නි නිර්මාණ වීමක් සිදු වෙනවා. තණ්හා මූල සූත්‍ර දේශනාවේදීත් අපට මේ කාරණාව පැහැදිලි කරනවා. මේ බොහෝ කාරණාවන් වලට පාදක වෙන්නේම කිසියම් තෘෂ්ණා සහගත ස්වභාවයක්. එක්කෝ Tamanට යම් දෙයක් අයිති කරගන්න අවශ්‍යයි, Taman බලාපොරොත්තු වෙච්ච දෙයක් ඉටු නොවීම කියලා කියන කාරණාව. කොහොම නමුත් ඔබට ආවේගකාරී සිතුවිල්ලක් ඇති වුණාට පස්සේ ඒ ආවේගකාරී සිතුවිල්ලත් එක්කම ඔබේ සිත කොච්චර පිච්චීමකට දැවීමකට ලක් වෙනවද? පින්වත් මේ ආවේගකාරී සිතුවිලි එනකොටම අපේ තියෙන ශාරීරිය තුළ තිබෙනා වූ රුධිර සංසරණ පද්ධතිය සම්පූර්ණයෙන් වෙනස් වීමකට ලක් වෙනවා. අපේ රුධිර ධාතුව වෙනස් වෙනවා කියලා කියන්නේම අපේ ශාරීරිය තුළ තිබෙනා වූ ඥාන ශක්තිය සම්පූර්ණයෙන් වෙනස් වීමකට ලක් වෙනවා. විවිධාකාර විදිහේ රෝගාබාධයන් නැති වෙන්නට පුළුවන්කමක් තිබෙනවා. අපේ ශරීරයට අපි දන්නවා රෝගයන්ට නිදානයක් මේ ශරීරය කියලා කියන්නේ. ශරීරයේ හැම වෙලාවක් තුළදීම රෝගයන්ට නිදානයක් බවට පත් වෙනවා. ඒ නිසා ශරීරයේ නිදංගත රෝග විදිහට හඳුනා ගන්නා බොහෝ රෝගයන්, සමහරවිට බෝ නොවන රෝග විදිහට හඳුනා ගන්නා දේවල් ඉතාමත් ඉක්මනින් වැඩි වෙන්න පුළුවන්කමක් තිබෙනවා. ඔයත් හොඳට මේ ධර්මපදයේ Tamanගේ මනසට ග්‍රහණය කර ගන්නවා නම් යම් වෙලාවකදී යම් අවස්ථාවකදී අනේ මගේ හිතට යම් ආකාරයක දේශසහගත සිතක් උපදිනවා නම් ඒ දේශසහගත සිතක් උපදින වෙලාවේදී ඔබ හිතන්නම කල්පනා කරන්න අවශ්‍ය වෙනවා, අනේ මම මගේ සිතට මෙවැනි සිතක් ඇති වුණාට පස්සේ මම විනාශ ස්වභාවයට පත් වෙනවා. කාටවත් නෙමෙයි මේකින් හානියක් සිදුවන්නේ, මටමයි හානියක් සිදුවන්නේ. මටමයි හානියක් සිදුවන්නේ. ඒ නිසා මම යමක් ප්‍රකාශයට පත් කරන්න ඉස්සලා, කලබලයට පත් වෙන්න ඉස්සලා මම 10 වාරයක් හිතන්න ඕන, කල්පනා කරන්න ඕනේ කියලා ඔබ හිතලා කල්පනා කරලා ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් ඔබේ මනස කලමනාකරණය කරගන්නට ඔබ ලෝකේ ජයගත්ත මිනිසෙක් බවට පත් වෙනවා. ඒ නිසා අපිට පේනවා මේ ගැටුම්කාරී ස්වභාවය ඔබට ඔබේ මනස තුළමයි ඇති වෙන්නේ. ඔබේ මනස තුළ තිබෙනා වූ සිතුවිලි ස්වභාවයේ තත්ත්වයක් අපි කිසිවෙකුටත් ඔබේ මුහුණ දිහා බැලුවට අපිට අඳුනා ගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. නමුත් ඔබ දන්නවා ඔබට ඔබේ ජීවිතය තුළ මේ විඳවීම කොච්චරනම් තිබෙනවද කියලා. මෙතනදී අපිට පේනවා ලෞතර බුදුරජාණන් වහන්සේගේ මේ කාරණාවේදී බුදුහාමුදුරුවෝ ප්‍රායෝගික වශයෙන් පුහුණු කරපු කාරණාව පින්වත්නි. ඒ වෙලාවේදී බලන්ට අපට පුළුවන්කමක් තිබෙනවා මේ කාරණාව තුළින් කිසියම් කාරණාවක් ඔබට ඔබේ ජීවිතයට උකහා ගන්නට. භාග්‍යතුන් වහන්සේ අවස්ථා 3කදීම අර ගෝසිතාරාමේ වැඩ වාසය කරපු වික්ෂුන් වහන්සේලාට සඳහන් කළේ වාද කරන්න එපා, විවාද කරගන්න එපා, කලහ කරන්න එපා කියලා කිව්වා. 3 වතාවක්ම සඳහන් කළා. නමුත් අවසානයේදී ඒයතෝ සඳහන් කළේ භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ වෙහෙසටපත් වෙන්න එපා, ඔබ වහන්සේ සමාධියෙන් පැත්තකටලා ඉන්නයයි කියලා සඳහන් කළා. තථාගතයන් වහන්සේ ඒ වෙලාවේදී මේ භික්ෂුන් වහන්සේලා හැරදාලා යනවා. අපි කිසියම් කෙනෙකුට අපිට පේනවා අවවාද කරන්න ඒත්තෝ පිළිගන්නේම නැත්තම් අපි කළ යුතු කාරණාව තමයි අපි නිහඬව නිශ්ශබ්දව සිටීම. එක්කෝ ඒ පුජ්‍යලයන්ගෙන් තරමක් දුරට හෝ ඈත් වෙලා ගමන් කිරීම. මා ඔබට සඳහන් කරන්නේ මේ කාරණාව ප්‍රායෝගික වශයෙන් අපට අපේ ජීවිතයට බද්ධ කරගන්න පුළුවන්කමක් තිබෙනවා. ලෞතර බුදුරජාණන් වහන්සේ වගේ උතුමන් වහන්සේ කෙනෙකුත් ලෝකයේ වැඩ හිටපු අවස්ථාවකදී තමන්ගේ ජීවමාන කාල පරිච්ඡේදය තුලත් මේ විදිහට භික්ෂුන් වහන්සේලා අතර ගැටුම්කාරී ස්වභාවයන් තියෙනකොට බුදුහාමුදුරුවෝම මැදිහත් වෙනකොටත් මේ භික්ෂුන් වහන්සේලා ඇහුවේ නැත්තම් තථාගතයන් වහන්සේ එතනදී දැනගෙන හිටියා තමන් වහන්සේ වෙහෙසටපත් වෙනවායි කියලා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ සිද්ධ කළේ ඔබ වහන්සේලා එහෙමනම් ওই විදිහට ගැටුම්කාරී ස්වභාවයකින් ඉන්න. මම කොසඹෑ නුවරට පිණ්ඩපාතේ වැඩම කරවීම සිද්ධ කරනවා. කොසඹෑ නුවර පිණ්ඩපාත චාරිකාවේ නිරත වෙලා භාග්‍යතුන් වහන්සේ ක්‍රමයෙන් ඒ අවස්ථාවේදී
දවල් කාලයේදී භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ විදිහට මේ කාරණාවන් පිළිබඳව සිහිපත් කරනවා. බලන්ට පින්වත්නි මෙතනදී භාග්‍යවතුන් වහන්සේ ලොකු ධර්ම පණවිඩයක් අපිට ලබා දීම සිද්ධ කරනවා. තථාගතයන් වහන්සේ කොසඹෑ නුවර මේ විදිහට පිණ්ඩපාත චාරිකාවේ නිරත වෙලා එක තැනක ඉඳලා මේ යම් යම් ආකාරයේහි මිනිසු තුල ගැටීම් සහගත ස්වභාවයක් ඇති වෙනවා නම් ඒ ගැටීම් සහගත ස්වභාවය තුළ තිබෙනා වූ ඇත්ත තත්ත්වය කුමක්ද කියලා කෙනෙක් පැහැදිලි කරනවා. මා ඔබට සඳහන් කරන්නේ ඔබේ අම්මා කෙනෙක් විදිහට තාත්තා කෙනෙක් විදිහට ඔබ ඔබේ දරුවන්ට කවුරු හරි කෙනෙකුට යම් යම් ආකාරයේ අවවාදයන් අනුශාසනාවන් සිදු කරනවා නම් ඔබේ දරුවෙක් හෝ කිසියම් කෙනෙක් ඒවා පිළිගන්නේ නැත්තම් පින්වත්නි ඔබට පුළුවන්කමක් තිබෙනවා ඒ අවස්ථාවකදී ඔබට නිහඬව නිශ්ශබ්දව සිටින්න. මා ඉතින් අදහස් කරන්නේ ඔබට ඔබේ ගෙදර අත්හැරලා දාලා යන්නේ යයි කියලා. නමුත් මේ නිහඬභාවය කියලා කියන්නේ බොහෝ ප්‍රශ්න ගැටලු වලට ඊ타ත්ම හොඳ පිළිතුරක් බවට පත් වෙනවා. මොකද හේතුව අපි කතා කරන්න මේ යන හැම මොහොතක් තුලදීම පින්වත්නි අපට පේන්නේම යම් ගැටුමක් නිර්මාණය වීමයි. නිශ්ශබ්දකම කොච්චර වටිනවාද? ඊවසීම් සහගත ස්වභාවය කොච්චර වටිනවාද? හැබැයි ඔබ ඉවසනවා යයි කියලා ඔබේ මනස තුළ ඒ සිතුවිල්ල තනිකරම තබාගෙන ඒ තද කරගෙන ජීවත් වීම එච්චරම්ම හොඳ කාරණාවක් නෙමෙයි. හැම වෙලාවක් තුළදීම Tamanගේ මනස තුළ පුහුණු කරන්න ඕනේ අනේ ගැටුමකට ගියොත් මම විනාශ ස්වභාවයටපත් වෙනවා. ඊට වැඩිය හොඳයි මම නිශ්ශබ්ද වෙලා මෛත්‍රී සහගත චේතනාවෙන් යුක්තව බණපදයක් අහලා ධම්ම විචය කියලා කියන එක Tamanගේ මනස තුළ මේ මානසිකාරය ඇති කරනවම ජීවත් වෙනවා. ලෝකයේ මිනිස්සු ගිනිගත්තාවයි නමුත් මම මගේ ජීවිතය තුළ මම ගිනි ගන්නට දෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට කිසියම් ආකාරයක සිතුවිල්ලක් ඇති කරගන්නට පුළුවන්කමක් තිබෙනවා නම් පින්වත්නි ඔබ මේ ධර්මයේ තුල දක්ෂ කෙනෙක් බවට පත් වෙනවා. බලන්ට භාග්‍යවතුන් වහන්සේ ඒ කොසඹෑ නුවර පිණ්ඩපාත චාරිකාවේ නිරත වෙලා දවල් කාලයේදී උන්වහන්සේ මේ විදිහට ධර්ම අවවාදයක් සඳහන් කරනවා. පුතු සද්දෝ සමජනෝ න බලෝ මේ ආදි වශයෙන් දේශනාවේදී සඳහන් කරනවා යම් කිසි කෙනෙක් ඊ타ත්ම මහත් වූ ශබ්ද පවත්වමින් ඊ타ත්ම කලහකාරී විදියට කටයුතු කරන කෙනා එයා ඇත්ත වශයෙන්ම එයා අඥාන මිනිසෙක්. හැබැයි සමහරලාට මහ හයියෙන් ශබ්ද ഘോഷ නගලා කතා කරන මිනිසු එයා කිසිම වෙලාවකදී එයා Taman මෝඩෙක් කියලා කවදාවත් ඔහු පිළිගන්නේ නැහැ. හැම වෙලාවක් තුලදීම හයියෙන් ශබ්ද නගලා කතා කරන කෙනා බොරුවට කතා කරන කෙනා ශබ්ද නගලා යම් යම් දේවල් ප්‍රකාශයටපත් කරන කෙනා එයා හැම වෙලාවක් තුලදීම එයා හිතන්නේම එයා පඬිතෙක් කියලා හිතනවා. නමුත් පින්වත්නි ඔහු පඬිතෙක් නෙමෙයි ඔහු අඥාන මිනිසෙක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි මෙවැනි අවස්ථාවකදී වචන ප්‍රකාශයටපත් කරන්න ගියාට පස්සේ මේ දේශනාවේදී පැහැදිලි කිරීමක් කරනවා එය සිහිය මුලාවට පත්ලා කරන කාරණාවක්. හොඳ සිහි කල්පනාවක් තිබෙනවා නම් සතියක් අපේ ජීවිතය තුළ පුහුණු වෙලා තිබෙනවා නම් සතිය කියලා කියන හොඳ සිහි කල්පනාව මේ මොහොතේදීම අපි කරන ක්‍රියාව පිළිබඳව අපි හොඳට කල්පනා කිරීම අපි කායානුපස්සන භාවනාව පිළිබඳව චිත්තානුපස්සන භාවනාව පිළිබඳව අපි මෙනෙහි කරලා තිබුණා නම් සති සම්පජඤ්ඤය අපේ සිහියත් හොඳ නුවණත් අපි කරන්න කියන්නේ මොකක්ද මේක ඊටමත් හොඳ සිහි කල්පනාවෙන් යුක්තව අපිට කරන්නට පුළුවන්කමක් තිබෙනවා නම් පින්වත්නි අපිට පේනවා එයා කවදාවත් එයාගේ මුවින් නරක නපුරු වචන භාවිත කිරීමක් කරන්නේ නැහැ. ඒ නිසා තමන්ව පාලනය කරගන්න බැරි ආකාරයකට තමන්ගේ මුවින් වචන පිට වෙනකොට පින්වත්නි එය සිහි මුලාවිච්ච ස්වභාවයකින්මයි කියන්නේ. සමහර වෙලාවට සමහර ඇත්තෝ ඒත්තු දැකලා ඇති අවසානයේදී කියනවන්නේ මට ඒ වෙලාවේදී මොනවා වුණාද දන්නේ නැහැ මම මොනවා කීවද දන්නේ නැහැ කියලා කියනවා. ඔබට ඔබේ පාලනය ගිලිහිලා ගිහිල්ලා ඔබට ඔබේ සිහි කල්පනාව සම්පූර්ණයෙන් නැති වෙලා ගිහිල්ලා පින්වත්නි අපේ සිහි කල්පනාව නැති වෙනවායි කියලා කියන්නේ අපි විනාශ ස්වභාවයටපත් වෙනවා ක්ලේශ ධර්මයන්ට යම් යම් ආකාරයේ ගොදුරුවීමක් බවට පත් වෙනවා. ඒ නිසා කිසියම් කෙනෙක් සිහිය මුලා වෙලා යා වචන භාවිත කරනවා නම් මුඛය විවෘත කළා වචන භාවිත කිරීමක් කරනවා නම් පින්වත්නි කී ආදීනව තිබෙන්නේ යාටමයි. කිසියම් කෙනෙක් හිතුවොත් කල්පනා කළොත් අසවලා මට බැන්නා අසවලා මට ගැහුවා අසවලා මට මගේ දේවල් පැහැර ගැනීමක් සිද්ධ කළා මාව පැරද්දුවා කියලා මෙන්න මේ කියන දේවල් ඇති කර ගන්නකොට කිසියම් කෙනෙක් Tamanගේ සිත තුළ ක්‍රෝධයක් සහිත වූ සිතක් ඇති කර ගන්නවා. අද මේ දේශනාවට පාදක කරගත්ත ගාථා පාඨය තුලත් පින්වත්නි ඒ කාරණාවයි අපිට දකින්නට පුළුවන්කමක් තිබෙන්නේ.
අපි හැම වෙලාවක් තුලදීම ලෝකයේ තුල අපි උත්සාහ කරන්නේම එකිනෙකා පරාජයට පත් කරන්නට අක්කොච්චි මං අවදි මං අජිනි මං ආහාසිමි යේච තං උපනය්‍යහන්ති වේරංතේ සංන සම්මති. ලෝකයේ තුල මිනිස්සු හැම වෙලාවක් තුලදීම කල්පනා කරන දෙයක් අහවල් මිනිස්සයා මට බැන්න, අහවල් මිනිස්සයා මට ගැහුවා, අහවල් මිනිස්සයා මාව පරාජයට පත් කළා, අහවල් මිනිස්සයා මගේ තියෙන දෙයක් පැහැරගත්තා. මෙන්න මේ විදියට අනුන් ලෝකයේ තුල තියෙන දේවල් පිළිබඳව අපි කල්පනා කරන්න අපේ සිත ක්ලේශයෙන් බර වෙනවා. ඒ ක්ලේශයෙන් බර වෙනකොට අනිත් මිනිසු පිළිබඳව පෙන්වත්නි අපේ සිත තුළ අපි නොදැනුවත්වම වෛරී සහගත චේතනාවක් ඇති වෙනවා. ඒ නිසා අපේ සිත තුළ වෛරී සහගත චේතනාවක් ඇති වෙනකොට අපිත් ඔවුන්ට යම් යම් ආකාරයේහි හිංසාවන් පීඩාවන් කරන්න බොහෝ වෙලාට උත්සාහ කිරීමක් කරනවා. මා පින්වත් ඔබෙන් අහනවා ඔබ ඔබේ ජීවිතය තුළ ඔබ කොච්චරනම් ওই විදියට විඳවල ඇතිද ජීවිතයේ තුළ අනේ අහවල් කෙනා මට බැන්න, දුව බැන්න, පුතා බැන්න, මහත්තයා බැන්න, ස්වාමිපුරුෂයා බැන්න, බිරිඳ බැන්න, මේ ආදී වශයෙන් මේ බැන්නා යයි කියලා කියන එක වචනයක් ඔබ පාදක කරගෙන ඔබේ සිත කොච්චරනම් කම්පාවකට පත්වීමක් කරනවද? ඔබේ දේවල් පැහැරගත්තා යයි කියලා සමහරලාට ඔබ කම්පාවකට පත් වෙනවා, වෛරී සහගත චේතනාවක් ඇති කරගන්නවා. ඒ විතරක් නෙවෙයි ඔබ පරාජයට පත් කළා යයි කියලා යම් යම් ආකාරයේ වේදනාකාරී ස්වභාවයක් ඇති කරගන්නවා. ඒ ඇති කරගන්නා හැම මොහොතක් පාසාම පින්වත්නි අපට පේනවා අපේ ජීවිතයේ තුල වෛරී සහගත චේතනාවක් ඇති වෙනවා මිසක්කා කවදාවත් Tamanගේ ජීවිතය තුල සංසිඳීමක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්න යෙදුනේ නහි වේරෙන වේරාණී සම්මන්තිද කුදාචනං අවේරෙනිච සම්මන්ති ඒස ධම්මෝ සනන්තුන. මේ උපක්ලේශ සූත්‍ර දේශනාවෙහි අන්තර්ගත වන ධර්ම පාඨයක් විදිහට පින්වත්නි මේක සඳහන් කරන්න පුළුවන්. මේ ලෝකයේ තුල කිසිම කාලයකවත් වෛරෙන් වෛරේ සංසිඳෙන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා වෛර නොකිරීමෙන්ම තමයි අපට ගැටුම් කළමනාකරණය කරගන්නට පුළුවන්කමක් තිබෙන්නේ. ලෝකයේ අද ගැටුම් කළමනාකරණය පිළිබඳව උගන්වන විෂයන් තුළ සඳහන් කරනවා යම් කිසි දෙපාර්ශ්වයක් අතර ගැටුමක් ඇති වුණාට පස්සේ ඒ ගැටුම සංසිඳීම සඳහා තුන්වෙනි පාර්ශ්වයක් මැදිහත් වීම කළ යුතු වෙනවා. ඒ තුන්වෙනි පාර්ශ්වය කියලා කියන්නේ කිසිදු ආකාරයක පක්ෂපාතී නොවි අපක්ෂපාතී විදියට මැදිහත් වෙච්ච අවස්ථාවක් වෙන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා අපිට පේනවා ලංකාවේ ඉතිහාසයේ තුල සමහර ප්‍රශ්න ඇති වුණාට පස්සේ ඒ විදියට සමහර අවස්ථාවන් රාජ්‍යතාන්ත්‍රික වශයෙන් මැදිහත් වෙච්ච අවස්ථාවන්. ලෞතර බුදුරජාණන් වහන්සේ අපිට පේනවා ගෝසිතාරාමේ වැඩ වාසය කරු භික්ෂුන් වහන්සේලා පිරිස අතර ඇතිවෙච්ච මේ ගැටුම්කාරී ස්වභාවයට තුන්වෙනි පාර්ශ්වයක් විදියට බුදුරජාණන් වහන්සේ මැදිහත් වුණා. තථාගතයන් වහන්සේ මැදිහත් වෙලා උන්වහන්සේ අවවාද කළා. නමුත් ඒ අවවාද ඒ භික්ෂුන් වහන්සේලා පිළිගත් ස්වභාවයක් ඇති වුණේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේදී සඳහන් කරනවා යම් යම් ආකාරයේ හොරු ඉන්නවා. මේ හොරු අතරත් එක්තරා ආකාරයක සමගියක් තිබෙනවා. මේ හොරු කියන්නේ ප්‍රාණඝාතයක් සිද්ධ කරන අය. අනින්ගේ සත්වයන්ගේ තිබෙන්නා වූ යම් යම් ආකාරයේ ධනයන් පැහැර ගන්න පිරිසක්. මේ හොරු කණ්ඩායම අතරත් යම් යම් ආකාරයේ සමගියක් තියෙනකොට මේ මිනිස්සු අතර සමගියක් ඇත්තේ නැහැ. ඒ නිසා මේ කාරණාව භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරමින් තථාගතයන් වහන්සේ සඳහන් කරනවා මේ ලෝකයේ තුල කිසියම් ප්‍රඥාවක් තියෙන මිනිසෙක් සිටිනවා නම් මේ ස්ථානුත ප්‍රඥාවෙන් යුක්තව ක්‍රියා කරන මිනිසයා තමන්ගේ ජීවිතයට හොයාගන්නේම කල්යාණ මිත්‍රයෙක්. මේ කල්යාණ මිත්‍රයෙක් හොයාගත්තට පස්සේ ඒ කල්යාණ මිත්‍රයත් එක්ක ඊටමත් හොඳින් සිහි කල්පනාවෙන් යුතුව ජීවිතය ගත කරනවා. එයාට සතුට සිතින් යුක්තව ජීවිතය ගත කරන්න පුළුවන්. මා ඔබට සඳහන් කරන්නේ ලෝකයේ අපිට කල්යාණ මිත්‍ර හොයා ගැනීම ඊටමත්ම දුර්ලභයි. ඔබ ජීවිත කාලයේ පුරාවටම ඔබ ආශ්‍රය කරපු මිනිස්සු ඔබට හඳුනා ගන්නට බැහැ. ඔබ එක නිවසේ ජීවත් වුණත් ඔබ මැරෙනකන් ඔබේ ස්වාමි පුරුෂයාගේ හෝ බිරිඳගේ දරුවන්ගේ ඥාතීන්ගේ ගතිගුණ සමහර වෙලාවට গুপ্ত තැන් අපිට හොයාගන්න බෑ. ඒ නිසා අපිට කල්යාණ මිත්‍රයෙක් ජීවිතේට ලැබෙනවා නම් ඒ ඊ타මත්ම වටිනවා. ආර්ය උතුමන් වහන්සේලා කියලා කියන්නේ ඔබට ඔබේ ජීවිතේට කල්යාණ මිත්‍රයන් වහන්සේලා. ලෞතර බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ ඔබට ඔබේ ජීවිතේ හමු වුණු උතුම්ම කල්යාණ මිත්‍රයන් වහන්සේ. තථාගතයන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ පින්වත්නි ඒ තථාගතයන් වහන්සේගේ ධර්මයේ තරම් අපිට තවත් කල්යාණ මිත්‍රයෙක් මේ ලෝකෙ තුල ඇත්තේ නැහැ. මා සඳහන් කළේ ඒකයි ඔබට ඔබේ ජීවිතේට ගැටුමක් ඔබ යම් තැනකට යනවා නම් ගැටුමකට මුලපිරීමක් සිදු කරනවා නම් හැම වෙලාවක් තුලදීම ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මයේ සිහිපත් කරන්ට තථාගතයන් වහන්සේගේ ධර්මයේ සිහිපත් කරන්න පින්වත්නි ඔබට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියලා කියන්නේම ඊ타ත්ම හොඳ
කල්යාණ මිත්‍රයෙක් බවට පත් වෙනවා. භාග්‍යතුන් වහන්සේ ඔබට මේ දෙන අවවාද තුළ ඉතාමත් වටිනා කාරණාවක් තිබෙනවා. මා සඳහන් කරන්නේ ඒකයි තථාගතයන් වහන්සේගේ මේ ධර්මයේ කියලා කියන්නේ පින්වත්නි. පුදුමාකාර විදිහේ අපට අපේ ජීවිතයට ප්‍රායෝගික වශයෙන් අපිට ළඟා කරගන්නට පුළුවන්කමක් තිබෙනවා. මේ උපක්ලේශ සූත්‍ර දේශනාවේදී භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කිරීමක් කරනවා කිසියම් අවස්ථාවකදී අපට අපේ ජීවිතයට කල්යාණ මිත්‍රයෙක් ලැබෙන්නේ නැත්නම් එහෙම නැත්නම් ප්‍රඥාවන්ත ඒ වගේම හොඳ සිහි කල්පනාවක් තිබෙන අපේ ජීවිතයේ සුමගට යවන අපේ ජීවිතයේ දුක සැප නිරන්තරයෙන් හොයා බලමින් කටයුතු කරන ඕනෑම දුකකදී විපතකදී කිසියම් කෙනෙක් අත් නොහැරව ඔබට ඔබේ ජීවිතය තුළ සිටිනවා නම් පින්වත්නි එවැනි කෙනෙකුට තමන්ගේ ජීවිතය තුළ ලොකු වටිනාකමක් තිබෙනවා. එවැනි කෙනෙක් තමන්ගේ ජීවිතයට හොයාගන්නට බැයි නම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුනා යම් කිසි කෙනෙක් තමන්ගේ ජීවිතය තුළ හුදකලා භාවයේ ජීවත් වෙමි ඉතාමත් වටිනවා කියලා කිව්වා. මොනතරම් රාජ්‍ය සම්පත්තියක් තිබුණත් රාජ්‍ය සම්පත්තියක් තුළදී තමන්ට තමන්ගේ ජීවිතයට මෙවැනි කල්යාණ මිත්‍ර සම්පත්තියක් ජීවිතේ නැත්තම් එවැනි මිනිස්සෙකුට උනත් ජීවිතේ තනියම හුදකලා වෙලා වනයේකට වැදලා තපස් ජීවිතයක් ගත කරනන් ඉතාමත් වටිනවා කියලා සඳහන් කළා. මම මෙතනදී සඳහන් කළේ භාග්‍යතුන් වහන්සේ අපට අවධාරණය කරපු කාරණාව තමයි කිසියම් වෙලාවකදී කිසියම් අවස්ථාවකදී අපට ගැටුමකට හෝ කිසියම් තැනකට අපි යනවා නම් අපට අපේ ජීවිතේට කල්යාණ මිත්‍ර සම්පත්තියක් අපිට නැත්තම් අපි සමහරලාට ප්‍රශ්න ගැටලු විසඳන්න ගිහිල්ලා අපි වෙහෙසටපත් වෙනවා නම් වඩාත් හොඳ හුදකලාභාවයකින් යුක්තව ජීවිතය ගත කිරීම. ප්‍රශ්න වලට මෙදිහත් වෙනවට වඩා හුදකලාවේ නිශ්ශබ්දව ජීවත් වීම ඔබේ යුතුයකම ඉටු කරලා තිබෙනවා. හැබැයි ඔබ නිහඬභාවය කියලා කියන්නේ මේ හුදකලාභාවය කියලා කියන්නේම ඔබ ඔබේ ජීවිතය තුළ සැනසීම ළඟා කරගන්න හොඳම කාරණාවක් බවට පත් වෙනවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා මේ ලෝකයේ තුළ ජීවත් වෙන අඥාන මනුෂ්‍යයන් එක්ක ගැටුම්කාරී ස්වභාවයක් ඇති කරගන්නවට වඩා තනියම ජීවත් වීම උතුම් කියලා සඳහන් කළා. බලන්න ඒ වචනය මොනතරම් වටිනා බුද්ධ වචනයක් බවට පත් වෙනවද අද අපිට අපේ ජීවිතේට ප්‍රායෝගික වශයෙන් පින්වත්නි අපිට කොච්චර වටිනවද ඒක පාවිච්චි කරන්නට පුළුවන්කමක් තිබෙනවා නම් පාර්ලියේ ඇතු වගේ පිරිස් පාලනයක් නැතිව එහෙම නැත්නම් පාර්ලියේ ඇත Tamanගේ පිරිසින් අයින් වෙලා තනියම හුදකලා වෙලා ජීවත් වෙනවා. අන්න ඒ වගේ අපි මිනිස්සු පාලනය කරන්නට අපි යන්නේ නැතුව බොහෝ අවස්ථාවලදී අපිට හුදකලාවේ ජීවත් වෙන්න පුළුවන් නම් ඒක කොච්චර වටිනවද කියලා භාග්‍යතුන් වහන්සේ අවධානය කළා. ඔබට පේනවා මේ සූත්‍ර දේශනාවේදී මේ උපක්ලේශ සූත්‍ර දේශනාවේදී මේ සඳහන් කරපු කාරණාවත් එක්ක කරගෙන බලනකොට අපට පේනවා බුදුරජාණන් වහන්සේ මිනිස්යාගේ චිත්තසංතානය තුළ උපදින්නා වූ ක්ලේශ ධර්මයන් මොකක්ද කියලා කෙනෙක් හොඳට පැහැදිලි කිරීමක් කළා. ඒක මහා ගින්නක් බවට පත් වෙනයි කියලා සඳහන් කළා. නමුත් සමහර ප්‍රශ්න ගැටුම් අපිට විසඳන්න යනකොට බොහෝ වෙලාවකදී අපට පේනවා අපි වගේ විනාශස් ස්වභාවයට පත් වෙනවා. එක්තරා කුරුල්ලෙක් සිටිනවා පින්වත්නි කුරුල්ලා මහා අමෝරා වැස්සක් වහිනවා. ඒ වැස්සේ ඔහු පියාඹගෙන යන්න උත්සාහ කරනවා. නමුත් වැස්ස ගොඩාක් තදයි. කුරුල්ලාට තේරෙනවා දැන් පියාඹගෙන යන්න ගියොත් ඔහු විනාශස් ස්වභාවයට පත් වෙනවා. ඒ නිසා ගහක් තිබෙනවා ගහක අත්තක් තිබෙනවා. ඒ අත්තේහි මොහු අත් දෙකින් ඉතාමත්ම තදින් අල්ලගෙන ඔළුව නමාගෙන සිටිනවා. ඇතිතරම් වැහැපන් කියලා කියනවා. වැස්ස පායුවට පස්සේ මේ කුරුල්ලා පියාඹනවා. පින්වත්නි අපිට සමහර ප්‍රශ්න ගැටලු සහ ගැටුම්කාරී ස්වභාවයන් එනකොට අපි ඒවට යම් ආකාරී අපිත් ගැටීමකට ලක් වෙන්න ගියොත් අපි විනාශස් ස්වභාවයට පත් වෙනවා. ඊට වැඩි හොඳයි නිශ්ශබ්දව හුදකලා වෙලා කාලයට ඉඩ දීලා සමහර දේවල් පිළිබඳව හිතන්න කල්පනා කරන්න පුළුවන්කමක් තිබෙනවා. භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව භික්ෂුන් වහන්සේලාටත් තමන් වහන්සේ හිටපු පිරිසටත් අවවාදයක් විදිහට සඳහන් කළා. තථාගතයන් වහන්සේ මේ නුවරින් පිටත් වීම භාග්‍යතුන් වහන්සේ සිද්ධ කළා. තථාගතයන් වහන්සේ බාලක ලෝණකාර කියන මේ ගම යම් තැනක් තිබෙනවද ඒ ස්ථානට වැඩම කළා. එහි වැඩ වාසය කරපු ආයුෂ්මත් බගු ස්තරයන් වහන්සේ සමීපිට ගිහිල්ලා තථාගතයන් වහන්සේ බගු ස්තරයන් වහන්සේගේ සුවදුක් විමසා සිටිනවා. කොහොමද මහණෙනි ඔබට ඔබේ ආහාරය කොහොමද ඔබට යැපීම කොහොමද ඔබ සුවසේ වාසය කරනවද? පින්වත්නි මේවා සාමාන්‍ය වශයෙන් කෙනෙකුගේ දුක සැප අපිට විමර්ශනය කරනකොට අපි අහන කාරණාවන්. පින්වත්නි ඒ වෙලාවේදී තථාගතයන් වහන්සේ ඒ ස්ථානෙන් මේ තමන් වහන්සේ වැඩ වාසය කරපු ස්ථානයෙන් නැවත වතාවක් වෙනත් ස්ථානයක් කළා බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන්නට
තථාගතයන් වහන්සේ වැඩම කළා. ප්‍රාචීන වංශ දානය කියන වනයේට තථාගතයන් වහන්සේ වැඩම කළා. ඒ අවස්ථාවේදී මේ වනයේ තුල ආයුෂ්මත් ආනුරුද්ධ තෙරුන් වහන්සේත් ඒ වගේම නන්දිය තෙරුන් වහන්සේත් කිම්බිල තෙරුන් වහන්සේත් මේ ස්ථානයේ වැඩම කළා. භාග්‍යතුන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාගෙන් විමසා සිටිනවා ඔබ වහන්සේලා කොහොමද? ඊ타මත් හොඳින් සිටිනවද? සමගින් සිටිනවද? කිසිම කරදරයක් නැද්ද? වාද විවාදයක් නැද්ද? ඒ විලායේදී තථාගතයන් වහන්සේගේ මේ වචන අහනකොටම මේ භික්ෂුන් වහන්සේලා සඳහන් කරන්නේ අනේ ස්වාමීනි අපි අතර කිසිම අසමගියක් ඇත්තේ නැහැ. අපි ඊ타මත්ම හොඳින් සමගිව සතුටුව ඒ වගේම කිසිම විරුද්ධවාදයක් නැතුව කිරි හා දිය වගේ එකට එක්කව වෙලා ඊ타මත්ම හොඳින් අපි ජීවත් වෙනවා. අපට මේ ජීවත් වීමට මේ වාසනාව ලැබිලා තියෙන ස්වාමීනි මේ ආර්ය උතුමන් වහන්සේලාගේ කල්යාණ මිත්‍ර සම්පත්තිය නිසාමයි. ස්වාමීනි අපි කවුරු හරි කෙනෙක් පිණ්ඩපාතේ ඉස්සලාම වඩිනවා නම් ඒ පිණ්ඩපාතේ වඩින ස්වාමින් වහන්සේ පිණ්ඩපාතේ රැගෙන ඇවිල්ලා උන්වහන්සේ දානශාලාවට ගිහිල්ලා අනිත් භික්ෂුන් වහන්සේලාට අසුන් පැනවීම සිද්ධ කරනවා. ඒ වගේම වතුර පැන් ආදී තියන්න අවශ්‍ය නම් පැන් ආදී තියන්න අවශ්‍ය නම් ඒ පැන් ආදී සියල්ලක්ම තබනවා. ඉතුරු වෙච්ච ආහාර තිබෙනවා නම් ඒව ඔක්කොම විසි කරලා අයින් කරලා ඉවරලා පිරිසුදු කිරීම සිද්ධ කරනවා. අපි අතර කිසිම ගැටීමක් ඇත්තේ නැහැ. ඔයත් දන්නවා සමහර වෙලාවට ගෙදරක වුණත් සමහරලාට පන්සල් වුණත් යම් යම් කටයුතු කරන්න ගියපහම ඔයාටයි මේක තියෙන්නේ මෙයාටයි මේක තියෙන්නේ මේ විදියට එකිනෙකා අතර පුදුමාකාර විදි ගැටුම් සහගත ස්වභාවයක් තිබෙනවා. උදේම නැගිටපු කෙනා ඒ සියලුම කටයුතු සිද්ධ කරනවා පින්වත්නි. කොයිතරම්නම් ප්‍රියමනාප ස්වභාවයක් තිබෙනවද? එවැනි තැනක ජීවත් වෙන්න අපි කොයිතරම්නම් වාසනාවන්ත වෙනවාද? ඔබ ඔබේ නිවස වෙන්න පුළුවන්, ඔබේ පන්සල වෙන්න පුළුවන්, ඔබේ ආයතනය වෙන්න පුළුවන්. කොතනක හරි මේ මනස තුළ තිබෙනා වූ මේ ගැටුම්කාරී ස්වභාවය හොඳට සමනය කරගත්තොත් අපට පුළුවන්කමක් තිබෙනවා පින්වත්නි අපේ ජීවිතය තුළ පුදුමාකාර විදිහේ සැනසීමක් ඇති කරගන්න. භාග්‍යතුන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාගේ මේ කටයුත්ත පිළිබඳ වහනකොට තථාගතයන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේලාගේ ක්‍රියාවන් උන්වහන්සේලා කෙනෙක් අතර කටයුතු කරන ආකාරය දුක සැප බෙදාගෙන ජීවත් වන ආකාරය මේ සියලුම දේවල් බලනකොට තථාගතයන් වහන්සේ තාමත්ම ඇගීම් යුක්තව කතා කරනවා. දේශනා කරන්නට යෙදුනා, අවවාද කළා. තමන් වහන්සේගේ ජීවිතයේ තුළ මේ ක්ලේශ ධර්මයන් ප්‍රහීන කරපු ආකාරය පිළිබඳව පින්වත්නි දේශනා කරන්නට යෙදුනා. මේ සියලුම කරුණු කාරණාවන් අරගෙන බලනකොට පින්වත්නි බලන්ට මේ ලෝකයේ තුල ජීවත් වෙන මිනිස්සු අපි කොයිතරම්නම් කෙටි කාල පරිච්ඡේදයක් ජීවිතේ අපි ගත කරන්නේ. යෝ චිරං ජීවති බස්ස සතං අප්පං වා බිහියෝ වාති ආදී වශයෙන් සඳහන් කළ ආකාරයකට අවුරුදු 100ක් කොයිට වඩා චුට්ටක් වැඩියෙන් ජීවත් වෙන්නේ. දවස් 36000ක් මේ ලෝකයේ තුල ජීවත් වෙනකොට අපි ලෝකයේ තුල යම් යම් කරුණ කාරණාවන් පදනම් කරන ගැටීම් ඇති කරගන්නකොට අපි මේවා කොහාටද ගෙනියන්නේ? අපි මරණින් පස්සේ අපි ගෙනියන කිසිදු දෙයක් ඇත්තේ නැහැ. දවස් 36000ක් පමණක් ලෝකයේ තුල ජීවත් වෙන මිනිසුන්ට අපිට යයි කියලා බෙදා හදා ගන්න කියලා කිසිවක් ලෝකයේ තුල ඇත්තේ නැහැ. ලෝකේ අවිද්‍යාවට පත්විච්ච මුලාවට පත්විච්ච මිනිස්සු මේවා මට අයිති, අනේ මගේ දේවල් පැහැරගත්තා, මගේ දේවල් නැති වෙලා ගියා, විනාශ ස්වභාවයටපත් වුණා, මගේ දේවල් නැති වුණා විතරක්ම නෙමෙයි මාව පරාජයටපත් කළා. මේ ආදී වශයෙන් මේ එක වචනයක් හෝ සමහර දේවල් පාදක කරගෙන Tamanගේ මනස තුළ ක්ලේශ ධර්මයන් මතු කරගෙන අවුරුදු ගණනාවක් තිස්සේ පීඩාවකටපත් වෙනවා. නමුත් පින්වත්නි ධර්මයේ හොඳට තේරුම් ගත්ත කෙනෙක්, ජීවිතයේ ධර්මයේම කල්යාණ මිත්‍රයා බවට පත් කරගත්ත කෙනෙක් ජීවිතේ කවරම දාක්වත් මෙවැනි ප්‍රශ්න ගැටලු වලින් Tamanගේ ජීවිතේ මුලාවකට පත් කරගන්නේ නැහැ. ඒ නිසා මේ පොසොන් සතියක් උදාවන කාල පරිච්ඡේදය තුළ අපට පේනවා භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කරන්නට යෙදුනේම ලෝකයේ තුල ජීවත් වන මිනිස්සු මානවයා කිසිම ගැටමකින් තොරව එකිනෙකා අතර ප්‍රේමනාප ස්වභාවයෙන් යුක්තව ජීවත් වෙන්නයි කියලා කියන කාරණාව පංචශීල ප්‍රතිපත්ති අනුගමනය කරමින් ඒ වගේම Tamanගේ සිත් තුළ ලෝභ දේශ මොහ සිතුවිලි නැති කරලා සීලේ සමාධිය ඇති කරගෙන ප්‍රඥාව ඇති කරගෙන යහපත් ලෙස අවබෝධයෙන් යුක්තව ජීවත් වෙනවා නම් අපේ ජීවිත මොනතරම්නම් සුන්දර ජීවිත බවට පත් වෙනවද? ඔබට ඔබ නිවස මොනතරම් සුන්දර පරිසරයක්ද? ඔබට ජීවත් වෙන්න කොයිතරම් හොඳ සුන්දර පරිසරයක් නිර්මාණය වෙලා තිබෙනවද? සමහර වෙලාවට මෙවැනි ස්වභාවයක් ගැටුම්කාරී ස්වභාවයක් ඇති වුනහම ඔබට ඔබේ නිවස අපායක් බවට පත් වෙලා තිබෙනවා. මොනතරම් මන්දිරයක ඔබ ජීවත් වුණත් ඔබට මේ පරිසරය තුළ ජීවත් වෙන්න ඔබට හිතක් දෙන්නේ නැහැ. ඒ නිසා අපි ජීවත් වෙන්නේ මන්දිරයේද පැල්පතේද කියන එක නෙමෙයි ප්‍රශ්නේ තිබෙන්නේ. ඔබට ඔබේ සිත තුළ මේ කරුණු කාරණාවන් පිළිබඳව කොයිතරම්නම් අවබෝධයකින් යුක්තව ජීවත් වෙනවද කියන කාරණාව. ඒ නිසා පින්වත්නි අපි හැම කෙනෙක්ම උත්සාහ කරමු අපේ ජීවිතයේ තුළ මේ ධර්ම පණිවිඩය ඉතාමත් හොඳින් අවබෝධ කරගෙන තථාගතයන් වහන්සේගේ ධර්ම මාර්ගයේම ජීවිතය ගත කරන්නට.
ඔබ සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් සියලු යහපතම අභිවෘද්ධිම ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අදත් මේ රාත්‍රී කාලයේදී මේ සදහම් දේශනාව සඳහා තමන්ගේ පූර්ණ දායකත්වය ලබා දුන්නා නොම්බර 614 ඒ පාදුක්ක පාර මීගොඩ ලිපිණේ පදිංචි ලොකු මානගේ රත්නායක පෙරේරා මහතා ඇතුළු පවුලේ සියලු දෙනා විසින් විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා නොම්බර 228 නිවස ඔන්නන්තර පිළියන්දල පදිංචිව සිටි ලොකු මානගේ නෝමිස් පෙරේරා පියා ඒ වගේම හිරිපිටියගේ දෝන අසා නෝනා මව හිරිපිටියගේ දෝන විමලාවතී ලොකු අම්මා ලොකු මානගේ ජයලාල් විජේසිරි පෙරේරා හා නොම්බර 401 සේමලාපේ උතුර කිරිබත්ගොඩ විසූ ලොකු මානගේ විනී පෙරේරා යන සොහොයුරන් ඒ වගේම නොම්බර 174 පිළියන්දල ඔන්නන්තර නිවසේ පදිංචිව සිටි හිරිපිටියගේ චාර්ලිස් මාමා හිරිපිටියගේ රංජිත් නෝමන් ඥාති සොහොයුරා ඇතුළු මියගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සුජීවත්ව වාසය කරන්නා වූ පිළියන්දල ඔන්නන්තර අයිරංගිනි පෙරේරා මහත්මිය සහ දෙල්ගොඩගේ සීලවතී මහත්මිය ඇතුළු පවුලේ සැමට නිදුක් නිරෝගී සුවයත් චිරජීවනයත් උතුම් ධර්ම අවබෝධයත් ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වත් මේ උතුම් දේශනාවට දායකත්වයේ දරපු පින්වත් ඔබටත් මේ තථාගත ධර්මයේ ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී ඔබ සිළු දෙනාටම මේ වසංගත තත්ත්වයෙන් කිසිම පීඩාවක් කරදරයක් ඇති නොවේවා. හැමදාමත් අපි ප්‍රාර්ථනා කරන්නේ අනන්ත බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ ශක්තිය බලයෙන් ඥාන ශක්තියෙන් ඉර්ධියානු බලයෙන් ධාතුන් වහන්සේලාගේ අනන්ත ශක්තිය බලයෙන් සියලු බෝධීන් වහන්සේලාගේ සියලු චෛත්‍ය රජාණන් වහන්සේලාගේ අනන්ත ශක්තිය බලයෙන් ආශිර්වාදයෙන් හැමදෙනාටම කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් ලැබේවා. ප්‍රඥාව පහළ වේවා. ධර්මී රැකවරණය ලැබේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. මේ උතුම් දේශනාවට දායකත්වයේ දරපු ඉහත නම් සඳහන් කරපු මිය ගිහින සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. කොරෝනා වසංගත තත්ත්වය නිසා මිය ගිහින සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. රට ජාති ආගමික ජීවිතේ කැප කරපු විරෝධාර රණවිරුවන්ට පින් අනුමෝදන් වේවා. ධර්මයේ ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී ඔබගේ කවුරු හරි කෙනෙක් පවුල්වල මිය ගිහිලා ඉන්නවනම් සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. මේ පින් බලයෙන් හැමදෙනාම තුතු නිවන් අවබෝධ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. විෂ්ණු කතරගම සමන් බිබීසනාදී සියලුම අල්පේ ශාක්‍ය මහේසාක්‍ය දෙවියන්ටත් මිය ගියා වූ සියලුම දෙනාටමත් අපි හැමදෙනාමත් පතන බෝධියකින් නිවනින් සැනසීමටම පත් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.